හරි ළමයි අපි 6 වසර ළමයිට මේ සතියේ කරන පාඩම ඔයගලන්ගේ පුතේ පිටුවේ 121 පිටුවේ 22 වෙනි පාඩම දත්ත රැස් කිරීම හා නිරූපණය කියලා පාඩමක්. හරිම සරල පාඩමක්. ඔයගොල්ලෝ 5 වසරේදීත් මේකේ යම් කොටසක් ඉගෙන ගත්තා. මෙදා පාඩම චිත්‍ර ප්‍රස්තාර ටිකක් තියෙනවා. එච්චරයි අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. right. ලියා ගන්න දත්ත රැස් කිරීම හා නිරූපණය කියලා. දත්ත රැස් කිරීම හා දත්ත රැස් කිරීම හා නිරූපණය 22 වෙනි පාඩම. පුතේ මේකේ පළවෙනි කොටස අපිට තියෙන්නේ ප්‍රගණන ලකුණු භාවිතයෙන් දත්ත රැස් කිරීම. ප්‍රගණන ලකුණු භාවිතයෙන් දත්ත රැස් කිරීම. ප්‍රගණන ලකුණු කියන එක ඔයගොල්ලෝ මතක ඇති අර ඔයගොල්ලෝ 5 වසරේදී ඉගෙන ගත්ත අර ඉරටු මිටි කියලා කියන්නේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කියන්නේ ඉරටු මිටි හදනවා කියලා. අන්න ඒක තමයි මේකදී අපිට තියෙන්නේ. පෙරලා ගත්තොත් ළමයි ඔයගොල්ලන්ට අපි මුලින්ම යමු. මම යනවා නිදසුන 1 මේක හරියම ලේසියි ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නිදසුන 1 මම ගන්නවා පිටුව 121 පිටුව 121 තියෙන ගාන තමයි ගන්න යන්නේ. ඒතර ඔයගලන්ට පේනවා ඕකේ තියෙනවා උඩ බලන්න උඩ රූපයක් තියෙනවා වගුවක් තියෙනවා වාහන ඛණ්ඩ තියෙනවා කාර් ගිහිල්ලා තියෙන කාර් වල පැමිණීම. ඒ කියන්නේ මෙතන කියලා තියෙන්නේ මේ වාහන පැමිණෙන වාරයක් පාසා මෙයා මේක මාක් කරනවා. කාර් කීයක් ගිහිල්ලාද වෑන් කීයක් ගිහිල්ලාද යතුරුපැදි කීයක් ගිහිල්ලාද පාපැදි කීයක් ගිහිල්ලාද කියලා. රයිට්. ඕකේ ඔය තියෙන්නේ උඩ තියෙන ප්‍රගණන ලකුණු මගින්. නමුත් අපි 6 වසරේදී ඔය ප්‍රගණන ලකුණු ඉගෙන ගන්නකොට අපි චූටි දෙයක් ඉගෙන ගන්නවා. මෙන්න මේකයි. බලන්න ඒකේ දෙවෙනි වගුව. ඒ කියන්නේ ලොකු 121 පිටුවේ තියෙන උඩ වගුව නෙමෙයි යට තියෙන වගුව. මම ඒක තමයි දැන් කරන්න පෙන්නන්න ඔයගලන්ට. මේ මහ ලොකු දෙයක් නෑ. වාහන ඛණ්ඩය අතන පැමිණි වාහන අනතයි ප්‍රගණන ලකුණු මගින් කියලා දාමුකෝ. ප්‍රගණන ලකුණු මගින් මේක ප්‍රගණන ලකුණු කරමු. ප්‍රගණන ලකුණු අන්තිමට තව එකක් මම ඇඩ් කරනවා. ඕකේ නැති එකතු කරනවා මේකට වාහන සංඛ්‍යාව කියලා තීරුවක්. රයිට්. මොනවාද වාහන ඛණ්ඩ? වාහන කාණ්ඩය. පළවෙනිට තියෙනවා කාර්. ඊට පස්සේ තියෙනවා වෑන්. ඊට පස්සේ තියෙනවා යතුරුපැදි. ඊට පස්සේ තියෙනවා පාපැදි. දැන් ළමයි බැලුවොත් බලන්න කාර් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා උඩ වගුවේ තනි ඉරි ගහලා තියෙන්නේ ගණන් කරන්න කාර් 1 2 මම ළඟට ගන්නවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15යි කාර් ඇවිල්ලා තියෙනවා මේකේ 15. කොහොමද අපි 15 පෙන්නන්නේ? අපි ගහන්නේ ප්‍රගණන ලකුණු මෙන්න මෙහෙම බලාගන්න. කාර් 1 2 3 4 5 කියලා අපි මෙන්න මේ මිටිය බඳිනවා. ඔතන 5යි. 5ේ මිටි තමයි ගහන්න වෙන්නේ. එතකොට 1 2 3 4යි තව 5යි. 1 2 3 4යි තව 5යි. 5ඒවා 3යි. එතකොට වාහන සංඛ්‍යාව අපිට මෙතන තියෙනවා 5 3 15යි. ඊළඟට බලන්න වෑන් සංඛ්‍යාව. වෑන් තියෙනවා මෙතන 4ක්. එතකොට වෑන් 4 කොහොමද අපිට දක්වන්න පුළුවන් වෙන්නේ ළමයි? 1 2 3 4යි. අමුතුවෙන් දැන් මේක මිටි බඳින්න යන්න එපා. මොකද මිටිය බඳින්නේ 5 ආපුවාම විතරයි. රයිට්? 5ෙන් නැතුව මිටිය බඳින්න බෑ. එතකොට මෙතන 4යි. ඒ කියන්නේ වාහන සංඛ්‍යාව 4යි. යතුරුපැදි ටික ගණන් කරමු. මේක ටිකක් ගොඩක් තියෙනවා. පොඩි දෙයක් හරියට පොත ලං කරලා බලන්න. 3 4 5 6 7 8 9 10 11 12 ඔහොම එකතු කරපුවාම අපිට තියෙනවා 25 30 42ක් ඉරි තියෙනවා. ඉරි 42ක් තියෙනවා. කොහොමද ඉරි 42 ගන්නෙ? ඉරි 42ට. දැන් අපි පහේ මිටිනේ හදන්නේ. 42ට පහේවා. 42ට පහේවා ඔයගොල්ලෝ බැලුවොත් චෙක් කරොත් අවසානයේට අපිට හම්බෙන්නේ 40ට පහේවා.
40ට 5 වරක් 8ක් තියෙනවා. එහෙනම් අපි 5 ඒවා 8ක් ගහන්න ඕනේ. මෙන්න 8ක් ගන්නවා. 1 2 3 4 5යි. ඔන්න 1 2 3 4 5යි. 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 මං ගාව 5 3 4 5. තව ගහනවා 8ක් වෙන්න. 1 2 3 4 5යි. 1 2 3 4 5යි. 1 2 3 4 5යි. දැන් 5 මිටි 1 2 3 4 5යි 6යි 7යි 8යි. 5 වරකට 40යි. මෙතන 42ක් තිබ්බ නිසා තනි ඉරටු දෙකක් අපිට දාන්න වෙනවා. එතකොට යතුරු පැදි තියෙනවා අපිට 42ක්. ඊළඟට බලමු පාපැදි කීයක් තියෙනවද කියලා. පාපැදි වල තියෙනවා ගණන් කරපුවම 28ක් තියෙනවා. රයිට්? හොඳට ගණන් කරලා ලං කරලා. හරි මම ටිකක් ගණන් කරන්න අපහසුයි මේක ටිකක් ළඟ පැන්සලක් කරන මොකක් කර තියාගන්න ඕන. 28ක් තියෙනවා. 28 කොහොමද දන්නේ? 28ට 5 වරක් කීයක් තියෙනවද? 28ට 5 ගුණාකාර. 5 10 15 20 25. තියෙන අවසාන 25. 25 කොහොමද මෙන්න බලන්න මේ 25 කියන්නේ 5යිනේ එතකොට. මිටි 5ක් අඳිනවා. 1 2 3 4 5යි. 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 මිටි 3 4 5යි. මිටි 5යි. 5 වරක් 5 25යි. අපිට ඕන 28ක් නේ. 28ක් එන්න. තව ඉරටු 3ක් අපි දානවා. එතකොට මෙතන තියෙනවා 28ක්. එතකොට ওই විදිහට තමයි ඔයගලන්ට සම්පූර්ණයෙන් මේ පළවෙනි කොටස අද කරන්න තියෙන්නේ මේකේ. අපි පළවෙනි කොටස ප්‍රඥාන ලකුණු භාවිතයෙන් දත් රැස් කරන්නේ. එකම විශේෂත්වය මොකද්ද ළමයි මේක ඉගෙන ගත්තේ අර 5යි කියනකොට 1 2 3 4යි කියලා මෙන්න මේක බඳින්න ඕනේ. බැඳේ නැත්නම් ගාන හදලා තියනවා වැරදි. පැහැදිලිද? දැන් හොඳ පුතාලා වගේ මේක වීඩියෝ එක දැම්මොත් නවත්තන්න. නවත්තලා මෙන්න මේ ටික ලියා ගන්න. අපි ඊට පස්සේ මොකද්ද කරන්න පුළුවන් කියලා මම පැහැදිලි කරන්නම්. හරි පුතේ, ඕගොල්ලෝ ඔය ලබාගත් දැනුමින් ඕගලන්ට කරන්න පුළුවන් 22 අභ්‍යාසය. 22 අභ්‍යාසය. පිටුව තමයි 123. ඔයගොල්ලෝ ওই විදිහට මගුව ඇඳ ගන්න ඕනේ. මගුව ඇඳගෙන අර මම කරා වගේම ඒක නම් කරන්න දෙයක් නෑ. අර ඒගොල්ලෝ ප්‍රගණ ලකුණු වලින් දක්වලා තියෙනවා. ඒ දක්වලා තියෙන එක අපි මාක් කරන්න තමයි තියෙන්නේ කොච්චරක් තියෙනවද කියලා. ලොකු අංක 1 වගුව කරන්න ඕනේ. ලොකු අංක 2 බලන්න ළමයි. ලොකු අංක 2 මෙන්න මේ පිටුවේ තියෙනවා දත්ත ටිකක්. ඒකේ වගුව තියෙන්නේ එහා පැත්තේ. ඔයගොල්ලෝ වගුව ඇඳ ගන්න ඕනේ. කඩුවට මම පෙන්නන්නම්. මේකේ වගුව ඇඳගෙන කොටස් තුනක් තියෙනවා. අර අපි කරපු විදිහම තමයි ළමයි. එතකොට නිවසේක තියෙන පවුල් සංඛ්‍යාව කියලා 2යි 3යි කොහොමම තියෙනවා. ඔයා මේකෙන් බලන්න ඕනේ. මේ පැත්තෙන් බලන්න ඕනේ දෙකේ ඒවා කීයක් තියෙනවද? දෙකේ ඒවා මෙතන කීයක් තියෙනවද කියලා ගණන් කරන්න ඕනේ. ඉතින් අපි තුමු උදාහරණයක් විදිහට දෙකේ ඒවා තියෙනවා. මේ බලමු මම එකක් පෙන්නන්න. මෙතන මට පේන විදිහට දෙකේ ඒවා තියෙනවා 1යි 3යි 4යි. දෙකේ ඒවා 4යි. එහෙනම් කොහොමද ප්‍රගණන ලකුණු වලින් 1යි 2යි 3යි 4යි. මෙතනින් සංඛ්‍යාව දැම්ම 4යි කියලා. පැහැදිලිද කියන එක? හරියට බලන්න, හොඳට බලන්න, ඉවසීමෙන් බලන්න. මේකට මහ ලොකුට ගණිතයක් අවශ්‍ය නැහැනේ. හොඳට ඇස් දෙක අරලා බලන්න. බලපුවාම ඕගලන්ට පේන්නේ මෙතන මේ දෙකේ ඒවා කීයද, තුනේ ඒවා කීයද කියලා දක්වන්න තියෙනවා, හතරේ ඒවා කීයද කියලා දක්වන්න තියෙනවා. එතකොට ඒක එහෙම කරන්න ඕනේ. ඊට පස්සේ ලොකු අංක 3 ඔය වගුව අඳින්න, වගුව නිකන් ඇඳ ගන්න, වගුව ඇඳ ගන්න. වගුව ඇඳලා මේකේ ආලා තියෙනවා ප්‍රශ්න වර්ගයක්. ඒ ප්‍රශ්න වලට උත්තර ටික ලියන්න තියෙන්නේ. ප්‍රශ්න දෙකයි තියෙන්නේ. රෝම ඉලක්කම් 1 කියලා දැම්මා. ඒකට උත්තරේ ලියුවා. රෝම ඉලක්කම් 2 කියලා දැම්මා. ඒකට උත්තරේ ලියුවා. ඊට පස්සේ බලන්න 4 වෙනි එක. 4 වෙනි එකෙත් අර විදියමයි. එහා පැත්තේ තමයි වගුව තියෙන්නේ. ඒ කියන්නේ 125 වෙනි පිටුවේ තමයි 4 වෙනි එකට අවශ්‍ය වගුව තියෙන්නේ. විද්‍යා ප්‍රශ්න පත්‍රයකට සිසුන් 40 දෙනෙකු ලබාගත් ලකුණු ප්‍රමාණය පහත දැක්වේ. මෙම ඇගීම සඳහා සිසුවෙකුට ලබා ගත හැකි වැඩිම ලකුණු සංඛ්‍යාව 15යි. ඔන්න ඔතන මේක ඉස්සරහට කියලා දෙනවා. එතකොට දැන් මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා මේ. පළවෙනි එකට මම වගුව කටුවට ඇන්දොත් පළවෙනි එකට 1යි 2යි 3 ඊළඟට 4 5 6 අර විදිහටම ප්‍රගණන ලකුණු තියෙනවා. සිසුන් සංඛ්‍යාවක් දාන්න තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න ඕනේ මෙතන මේ පැත්තේ 1යි 2යි 3ේම කීයක් තියෙනවද කියලා මේ. ඒ කියන්නේ 1 තිබ්බත් දාන්නේ අපි පළවෙනි තීරුවට, 2 තිබ්බත් දාන්නේ පළවෙනි තීරුවට,
3 තිබ්බත් අපි දාන්නේ පළවෙනි තීරුවට. එතකොට 1 2 3 කියලා කීයක් තියෙනවද මේ පැත්තෙන් බලන්න. වම් පැත්තෙන් බලන්න. එතකොට මම උදාහරණයක් පෙන්නන්නම්. පළවෙනි ලයින් එක ඔයගොල්ලෝ බැලුවොත් 3 තියෙනවා. එහෙනම් 1යි 2 තියෙනවා. 1 තියෙනවා 2 තියෙනවා. එතනින් 4ක් ආවා. එතකොට 3 වැටෙන්නේ මේකට. 2 වැටෙන්නේ මේකට. 1 වැටෙන්නේ ආයෙ මේකට. 2 වැටෙන්නේ මේකට. එතකොට එතන තියෙනවා 1 2 3යි 4ක් තියෙනවා. ඒතර බලන්න දෙවෙනි පොලිමේ කිසිම 1 2 3 තියෙන කවුරුත් නැහැ. තුන්වෙනි පොලිමේ 3 එකක් තියෙනවා. හොඳට බලන්න 3 එකක් තියෙනවා. එතකොට අතන 4යි මෙතන 1යි 5යි. එච්චර. එහෙනම් මෙතන 1යි 2යි 3යි වදින්නේ 5යි. කොහොමද දක්වන්නේ? 1යි 2යි 3යි 4යි 5යි කියලා ඔක බැලුවා. මෙතන සංඛ්‍යාව දානවා. පැහැදිලිද කියන එක? රයිට්. එතකොට ළමයි අපි මොකද කරන්න ඕනේ? ඔය දැන් මෙතන වීඩියෝ එක නවත්තන්න. මෙතන ඉහළ වීඩියෝ එක ප්ලේ කරන්න එපා. දැන් වීඩියෝ එක හොඳ ළමයි වගේ නවත්තලා මේ අභ්‍යාසය කරන්න. කරලා අපි බලමු ඊළඟට මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. පැහැදිලි නේද? රයිට්. හරි ළමයි අපිට දැන් තියෙන්නේ චිත්‍ර ප්‍රස්තාර මගින් චිත්‍ර ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය. මේ පාඩමේ තියෙන දෙවෙනි කොටස. චිත්‍ර ප්‍රස්තාර මගින් අපි දත්ත නිරූපණය කරන්න යන්න ඕනේ. දැන් චිත්‍ර අඳින්න ඕනේ. ලේසි වැඩක් තියෙන්නේ. බලන්න පළවෙනි ගාන 125 පිටුවේ උදාහරණයක් තියෙනවා. පුතේ මේකේ කියලා තියෙනවා ළමයි ටිකක් පාසලට පැමිණෙන ආකාරය තමයි දීලා තියෙන්නේ. පයින් පැමිණෙනවලු සිසුන් 11ක්. යතුරු පැදියෙන් පැමිණෙනවලු සිසුන් 8ක්. බස් රථයෙන් පැමිණෙනවලු සිසුන් 12ක්. එතකොට වෙනත් ක්‍රම මගින් පැමිණෙනවලු සිසුන් 4 දෙනෙක්. එතකොට පයින් 11යි, යතුරු පැදියෙන් 8යි, බස් එකෙන් 12යි, වෙනත් ක්‍රම මගින් 4යි. එතකොට බලන්න චිත්‍ර ප්‍රස්තාරය දක්වලා තියෙන විදිය. චිත්‍ර ප්‍රස්තාරයක තියෙන වැදගත්ම එක තමයි ළමයි මෙන්න මේ යට තියෙන එක. මේගොල්ලෝ කියලා තියෙනවා අර මිනිස්සෙක් වගේ යට සැකිලි සලකුණක් කරලා තියෙන්නේ. ඒ යට සැකිලි සලකුණු එකකින් එක් සිසුවෙකු නිරූපණය වෙනවා. ඒ කියන්නේ එක රූපයයි කියන්නේ එක ළමයයි. එතකොට පයින් යන 11 දෙනෙක් ඉන්නවනේ. එහෙනම් අර වගේ රූප කීයක් අඳින්න ඕනේද? 11. එකකින් එකයිනේ. 1 2 3 4 5 6 7 8 9 10 11. එතකොට බලන්න යතුරු පැදියෙන් 8යි ලුනේ. එහෙනම් එකකින් එකයි කියලා කියන්නේ රූප 8ක් අඳින්න. බලන්න 8ක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8යි. අන්න හරි. ඊට පස්සේ බස් රථයෙන් තියෙනවා උඩ තියෙනවා 12ක්. එහෙනම් රූප 12ක් අඳින්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10 11යි 12යි. වෙනත් ක්‍රම මගින් කාත් එක්ක හරියනවාද මොකක් කර වෙනත් ක්‍රම මගින් 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් මිනිස්සු 4 දෙනෙක් අඳිනවා. පැහැදිලිද කියන එක? ඔයගොල්ලෝ මුලින්ම මෙතනට පිටපත් කරගන්න ඕනේ ළමයි. පිටපත් කරගන්න 125 පිටුවේ ඔය තියෙන වගු දෙක. ඒ කියන්නේ උඩ වගුව තියෙන්නේ දත්ත වගුව. ඊට පස්සේ ඊට යට තියෙන්නේ චිත්‍ර ප්‍රස්තාරය. ඊට යට තියෙන්නේ. ඔය වගුව දෙකම පිටපත් කරගන්න ඕනේ. මේ චිත්‍ර ප්‍රස්තාරයක වැදගත්ම එක ළමයි අන්න අර යටින් ලියන එක. මොකද්ද? මෙන්න මේ සලකුණක් සමානයි සිසුන් 1යි. මේකට අපි කියනවා සූචිකය කියලා. සූචිකය. මොකද මේක දිහා බලලා තමයි අපි චිත්‍ර ප්‍රස්තාරේ කියවන්නේ. එහෙනම් දැන් වීඩියෝ එක මෙතනින් නවත්තන්න. හොඳ ළමයි වගේ පළවෙනි කොටස පිටපත් කරගන්න ඕන තියෙන එක පළවෙනි වගුව. ඊට යටින් තියෙන දෙවෙනි වගුව පිටපත් කරගන්න. පිටුව 125. මෙතන 125 පිටුව කියලා ලියන්න අවශ්‍ය නැහැ. නිදසුන් 1 කියලා ලියන්න. නිදසුන් 1 කියලා ලියලා මම මෙහෙම කරන්නම්කෝ. නිදසුන් 1 කියලා දාන්න මම ඕගලන්ට නිසා පිටුව 125 කියලා ලේසි වෙන්න දුන්නා. දැන් වීඩියෝ එක නවත්තන්න ඔය ටික කම්ප්ලීට් කරගෙන ඉන්න. හරි ළමයි. දැන් බලන්න අපි යනවා මේ පොතේ තියෙන නිදසුන 3ට. නිදසුන 3 ඒක තියෙන්නේ පෙරලා ගන්න පිටුව 129. පිටුව 129. රයිට්. බලන්න එතකොට වගුවක් තියෙනවා එකේ එක්තරා පෙරපාසලක පසුගිය වසර 5 තුල එක් වසරේ සිරි ශිෂ්‍ය සංඛ්‍යාව පහත වගුවේ දැක්වේ. හොඳට බලාගන්න වැඩි ආ. එතකොට මම ඒක චුට්ටක් ඉක්මනට අඳ ගන්නම්කෝ බලන්න මේ. වගුව මේ පැත්තට බර වෙන්න මම අඳ ගන්න. මොකද අපිට දැන් චිත්‍ර ප්‍රස්තාරය අඳින්න ඉඩ තියෙන්නත් එපානේ. මෙන්න වර්ෂය
ඊට පස්සේ ශිෂ්‍ය සංඛ්‍යාව. ශිෂ්‍ය සංඛ්‍යාව වර්ෂයේ තියෙනවා 2009 2010 2011 2012 2013 වර්ෂයේ තියෙනවා ඔන්න ඔහොම. බලන්න ශිෂ්‍ය සංඛ්‍යාව මෙතන 20යි ඊට පස්සේ 18යි ඊට පස්සේ 21යි ඊට පස්සේ 26යි ඊට පස්සේ 27යි. දැන් පුතේ ඕක තමයි අපි නිරූපණය කරන්න යන්නේ. බලන්න මේගොල්ලෝ කියලා තියෙනවා එක් චිත්‍රයකින් සිසුන් කී දෙනෙකු නිරූපණය කරන්නේද පළමුව සොයමු. දැන් චිත්‍රය තෝරගන්න ඕනේ ආ. එතකොට මේගොල්ලෝ කියලා තියෙනවා ඒ සඳහා අපි සංකේතයක් තෝරා ගනිමු. එය පහත දැක්කේ. බලන්න සම්පූර්ණ වෘත්තයෙන් සිසුන් 4ක්. හොඳට බලා ගන්න දැන් මෙන්න මේක වැදගත්. සම්පූර්ණ වෘත්තයෙන් අපිට ගන්න කියලා තියෙනවා සිසුන් 4ක්. දැන් ඕක ඔහොම කිව්වහම ළමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ මෙතන තියෙන ඔක්කොම 4ෙන් බෙදෙනේවද හරියට කියලා. 20 4 වරක් චක්‍රේ ඉන්නවා. ඒ කියන්නේ 20ව හරියට 4ෙන් බෙදෙනවා. හැබැයි 18 4 වරක් චක්‍රේ නැහැ. 21 4 වරක් චක්‍රෙත් නැහැ. 26ත් නැහැ. 27ත් නැහැ. ඒ කියන්නේ අපිට සම්පූර්ණ ලකුණ විතරක් මේක සම්පූර්ණ රවුම විතරක් මේකට ප්‍රමාණවත් වෙන්නේ නෑ ළමයි. අපි දැන් මොකද කරන්නේ? මේකෙන් භාගයක් ගන්නවා. දැන් පුතේ සම්පූර්ණ සලකුණක් කියන්නේ සිසුන් 4යි නම් භාගයක් කියන්නේ සිසුන් කීයද? 2යි. 4ෙන් භාගය කියන්නේ 2යිනේ. එතකොට අපි තවත් ගන්නවා කාලකුත්. එහෙනම් මේ බලන්න භාගයක් කියන්නේ සිසුන් 2යි නම් කාලක් කියන්නේ සිසුන් 1යි. අපි මේක මෙච්චර ලේසියට මේක කඩාගත්තාම අපිට මේ චිත්‍ර ප්‍රසාර අඳින එක මහ ලොකු දෙයක් නෙවෙයි. එතකොට දැන් ප්‍රශ්නේ මොකද්ද? සම්පූර්ණ සලකුණේ සිසුන් 4ක් ගන්න කියලා තිබ්බනේ. මේ ඔක්කොම 4 චක්‍රේ. මෙයා විතරයි 4 වරක් චක්‍රේ ඉන්නේ. මේ කිසිම එකක් 4 වරක් චක්‍රේ ඉන්නේවා නෙවෙයි. එතකොට ලොකු ගැටලුවක් මතුවෙනවා අපිට. මේක අඳින්නේ කොහොමද කියලා. රයිට්. කොහොමද කරන්නේ? ඔන්න මම චිත්‍ර ප්‍රසාරය අඳින්න යන්නේ හොඳට බලා ගන්න. ඒ වගේම මේකට වර්ෂය කියලා දානවා. ඒකට වැඩි ඉඩක් යන්නේ නැහැ ළමයි අපිට. අපිට යන්නේ ශිෂ්‍ය සංඛ්‍යාවට. ශිෂ්‍ය සංඛ්‍යාවට තමයි වැඩි ඉඩක් යන්නේ. රයිට්. හොඳට බලන්න. මම මේක ලියනවා 2009. ඊළඟට 2010. ඊළඟට 2011. 2012. 2013. right මෙන්න මම මගේ චිත්‍ර ප්‍රසාරය සම්පූර්ණ කරගන්න යන්නේ. හොඳට බලා ගන්න. 2009 ළමයි ඉන්නවා 20ක්. 2009 ළමයි ඉන්නවා කොච්චරද? 20ක්. එතකොට 20ට හරියටම 4 ඒවා තියෙනවා. ඔව්නේ. 24 වරක් චක්‍රේ ඉන්නවා. කීයද තියෙන්නේ? 4 වරක් 1 4යි, 4 වරක් 2 8යි, 4 වරක් 3 12යි, 4 වරක් 4 16යි, 4 වරක් 5 20යි. ඒ කියන්නේ 7 කෑලි අපිට 5ක් හම්බ වෙනවා. 5ක් හම්බ වෙනවා කියන්නේ අපිට මේකට අඳින්න පුළුවන්. 4ක් කියන්නේ එක වෘත්තයනේ. සම්පූර්ණ වෘත්ත 5ක් අඳින්න පුළුවන්. 1යි, 2යි, 3යි, 4යි, 5යි. පුතේ මේ වෘත්ත අඳිනකොට එකම ඒකකයක් යොදාගන්න. මූඩියක් ගන්නකො චූටි. ඒ එකම මූඩිය ගන්න. ඒතර භාගයක් අඳිනකොට මූඩියෙන් භාගයක් අරගෙන අසල අඳින්න ඕනේ ඈ. එතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි. දැන් බලමු මෙන්න මේ 18ට 4 ඒවා කීයක් තියෙනවද? 4 වරක් 1 4යි. 4 වරක් 2 8යි. 4 වරක් 3 12යි. 4 වරක් 4 16යි. අපි ඒක ඉවර කරගෙන ඉන්නකො. එතකොට 16ට අන්තිමට ආවේ 4 වරක් 4. 18ට අන්තිමට ආවේ 4 වරක් 4. ඒ කියන්නේ 16යි. ඒ කියන්නේ අපිට සම්පූර්ණ රවුම් 4ක් ගන්න හැකියි. 1යි 2යි 3යි සම්පූර්ණ රවුම් අපිට 4ක් ගන්න හැකියි. එතකොට බලන්න 4 ඒවා 4ක් 16යි. කීයක් ඉතුරුයි තව? 16 නේ ආවේ. අපිට ඕනේ 18. 19 20. කීයක් ඉතුරුයිද? 2ක් ඉතුරුයි. ඒ දෙක නිරූපණය කරන්න අපිට මොකද්ද මෙතන තියෙන්නේ බං? ඒ සිසුන් දෙක නිරූපණය කරන්න මෙතන මොකක්ද තියෙන්නේ මේ? භාගය ලකුණ. එහෙනම් අපි ඉතුරු එකට ගන්නේ භාගයක්. දැන් බලමු 2011ට. 2011 ළමයි 21ක් ඉන්නවා. කොහොමද පුතේ අපි 21 ගන්නෙ? 4 වරක් චක්‍රේ. 4 වරක් 1 4යි, 4 වරක් 2 8යි, 4 වරක් 3 12යි, 4 වරක් 4 16යි,
4 වඩා 5 20යි. 21 නෑ 4 වඩා 5 20යි. අපි 5ක් ඇඳගෙන ඉමුකෝ එහෙනම්. ඒ කියන්නේ 20ක් කොහොම නිරූපණය කරන්නේ? 4 ඒවා 5යි. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි. 4 කෑලි 5යි 20යි. අපිට ඕනේ 21ක් නේ. 21ක් නිරූපණය කොහොමද? තව එකයිනේ මදි. එකක් කොහොමද අපි වෙනන්නේ මේ? සිසුන් එකක් කියලා කියන්නේ මේකෙන් කාලක්. මේ තියෙන සම්පූර්ණ එකක් මෙන්න භාගයක් මෙන්න කාලක්. එහෙනම් මේකට කාලා සෙට් කරනවා. දැන් බලන්න 26. ආයෙත් එන්න 26ට. 4 වරක් 1 4යි. 2 8යි. 4 වරක් 3 12යි. 4 වරක් 4 16යි. 4 වරක් 5 20යි. 4 වරක් 6 24යි. 26ට ළඟම කෙනා 4 වරක් 6 24යි. 6 කියලා කියන්නේ අපි සම්පූර්ණ රවුන්ඩ් 6ක් අඳින්න මෙන්න. 1යි 2යි ඔබ ලස්සනට අඳින්න 3යි 4යි 5යි 6යි. 4 වරක් 6 24යි දැන් අපිට ඕනේ 26ක්. 26ක් වෙන තව කීයක් මදිද කියලා බලන්න. 24 25 26. තව දෙකක් මදි. දෙකක් කොහොමද නිරූපණය කරන්නේ අපි? වෘත්ත භාගයකින්. right. ඊළඟට බලන්න 2013 තියෙනවා 27ක්. 2013 තියෙනවා 27ක්. බලමු 4 වරක්. 4 වරක් 1 4යි. 4 වරක් 2 8යි. 4 වරක් 3 12යි. 4 වරක් 4 16යි. 4 වරක් 5 20යි. 4 වරක් 6 24යි. 4 වරක් 7 28යි. 4 වරක් 8 32යි. වැඩි පැන්නුවනේ. එතකොට 4 වරක් අපිට ආවේ 6ම තමයි. 4 වරක් 6 24යි. 4 වරක් 7 28යිනේ. 4 වරක් 6. 4 වරක් එහන්නේ 6යි. ඒ කියන්නේ සම්පූර්ණ ඒවා 6ක් අඳින්න පුළුවන්. ඔන්න බලන්න එන වැඩේ. 1යි 2යි 3යි 4යි 5යි 6ක් යනවා. දැන් 4 ඒවා 6ක් කීයද? 4 8 12 16 20 24. අපිට ඕනේ 27ක්. කීයක් මදිද කියලා කියන්න මට? 24නේ. අපිට ආවේ 4 වරක් 24යි. 25 26 27 තුනක් මදි. බලන්න තුනක් එකපාර නිරූපණය කරන්න කවුරු ඉන්නවද? එකපාර නෑ. නමුත් තුන හැදෙන්නේ 2යි 1යිනේ. ඒ කියන්නේ භාගයකුයි කාලකුයි එකතු වුණාම තමයි තුන හැදෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේකෙදි 2013ට තව 3 දෙනෙක් නෙවනේ. භාගයකුයි කාලකුයි එකට එකතු කරලා අඳින්න කොහොමද මේ? ඔබලා ලියන ක්‍රමයට මෙන්න මේ රවුම අඳින්න. අඳලා මෙන්න මෙහෙම එකක් අයින් කරනවා. කාලක් අයින් කරන්න ඕනේ. ඔන්න තියෙනවා 3 කාලක්. අපි මේකට කියන්නේ කාලේවා 3ක් නේ. කාලක් කියන්නේ 1යි. එතකොට තව කාලක් කියන්නේ 1යි. එතකොට තව කාලක් කියන්නේ 1යි. එතකොට කාලේවා 3ක් තමයි 3 කාල කියන්නේ. එතකොට 3ක් ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද කියන එක? හොඳට මතක තියාගන්න මේ චිත්‍ර ප්‍රස්තාරයක වැදගත්ම කෙනා තමයි අපි ගන්න ඒකකයේ සහ ඒකකයට කීයක් ගන්නවද කියන එක. මොකද මෙතන හරියට මේ ගන්න ඒකකයට හදන්න බැරි නම් පුතේ අපිට සිද්ධ වෙනවා ඒක භාගයට බෙදන්න සහ කාලයට බෙදන්න. එතකොට අපි ඒ විදිහට තමයි මේ චිත්‍ර ප්‍රස්තාරය අඳින්නේ. දැන් වීඩියෝ එක නවත්තලා හොඳ දරුවෝ වගේ මේ ටික ලියා ගන්න ඉඳිසුන. ඊට පස්සේ මම ඔයගලන්ට එකින් එකට අභ්‍යාසයේ ගණන් ටික හදන්න යනවා. ඔයගලන්ට පහසු වෙන්න. right දැන් වීඩියෝ එක නවත්තන්න මේක ලියා ගන්න. හරි ළමයි දැන් ඔයගොල්ලෝ පෙරලා ගන්න ඔයගලන්ගේ පිටුව මම කෙලින්ම අභ්‍යාසයට යන්නයි යන්නේ දැන් පිටුව පෙරලා ගන්න. ඒ කියන්නේ 22 2 අභ්‍යාසය 22 2 අභ්‍යාසය පිටුව තමයි 131 පිටුව 131 අභ්‍යාසය පෙරලා ගන්න. මෙන්න මම යනවා ගණන් වලට බලා ගන්න. ලොකු අංක 1 සතියේ දින 5ක් තුල තැපැල් කාර්යාලයට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට එක් දිනේ ලැබුණු ලිපි සංඛ්‍යාව පහත වගේ දැක්වේ. සඳුදා ලිපි 20යි, අඟහරුවාදා ලිපි 26යි, බදාදා 32යි, බ්‍රහස්පතින්දා 30යි, සිකුරාදා 42යි. මේගොල්ලෝ අපිට ගන්න කියලා තියනවා ළමයි ලිපි 8ක් සුදුසු සලකුණු එකකින් නිරූපණය කරන්න. right. මම මේ ගන්නවා ඍජු කෝණාශ්‍රයක් පොඩි. මේකෙන් ගන්නලු ලිපි 8ක්. මේක දුන්නු ගමන් මේක ඕගොල්ලන්ට විභාගයේදී ගොඩක් වෙලාට ඒගොල්ලෝ දෙනවා. මේක දුන්නු ගමන් ඕගොල්ලෝ බලන්න ඕනේ හරියටම මෙතන තියෙන ඔක්කොම 8ෙන් බෙදනවාද කියලා. right. අපි බලමු. මම අර වගුවත් අඳ ගන්න. ඒක ලේසියිනේ. පොඩියට. දිනය ලිපි සංඛ්‍යාව සඳුදා
අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා right බලන්න දීලා තියෙන මොකද්ද කියලා සඳුදා 20යි ළමයි ඊට පස්සේ 26යි ඊට පස්සේ 32යි ඊට පස්සේ 30යි ඊට පස්සේ ළමයි 42යි right දැන් බලමු හරියටම මේගොල්ලෝ 8න් බෙදනවාද කියලා චෙක් කරන්න ඕනේ ආ මෙන්න චෙක් කරනවා අපි බලන්න 20ව හරියටම 8න් බෙදනවාද 8 වරක් චක්‍රේ 20 ඉන්නවාද 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 24යි නැහැ ඒ කියන්නේ අපිට මේ සලකුණ විතරක් ප්‍රමාණවත් නැහැ අපි භාගයකුත් ගන්න වෙනවා අපිට මෙන්න මම භාගය ගන්නවා බලන්න දැන් පුතේ සම්පූර්ණ සලකුණක් කියන්නේ ලිපි 8යි නම් සම්පූර්ණ සලකුණක් කියන්නේ ලිපි 8යි නම් භාගයක් කියන්නේ ලිපි කියන 8න් භාගය ලිපි 4යි සම්පූර්ණ සලකුණක් ලිපි 8යි නම් 8කින් භාගය කවුද ලිපි 4යි මම කෝකටත් කාලක් ගන්නවා මෙන්න මම ගන්නවා කාල ඉරඩා චූටි රන් ඉන්න කාලා දැන් පුතේ සම්පූර්ණ එකක් කියන්නේ ලිපි 8යි භාගයක් කියන්නේ ලිපි 4යි එහෙනම් කාලක් කියන්නේ ලිපි 2යි දැන් ඉතින් අපිට කිසි ගැටලුවක් එන්නේ නැහැ අපිට මේක ලස්සනට යන්නේ බලන්න කොහොමද අඳින්නේ කියලා මම මේ පෑනින් ගන්නවා මොකද දැන් අපිට ලොකු පෑන් ප්‍රශ්නකුත් තියෙනවා ගන්න කඩවලුත් නැහැ මුකුත් නැහැ ඉතින් ඇරලා තාම පෑන් ඉවර වෙනවා ඉමය ඔයගොල්ලෝ දැක්කද චූටි වැරද්දක් මේගොල්ලන්ගේ මේ බලන්න සිංහල වල වැරද්දා මෙතන තියෙන්නේ දිනය කියලා දිනය කිව්වම දැන් ඔයගොල්ලන්ගේ අද දවසේ දිනය කියලා හැවොත් ඔයගොල්ලෝ කියන්නේ සමුදංගහවද බදාද කියලා නෑනේ දිනය කිව්වම අපි අංක කියන්නේ අද මේ මාසේ මේ වෙනිදා ඒ කියන්නේ නොවැම්බර් මාසේ 6 වෙනිදා නොවැම්බර් මාසේ 2 වෙනිදා එහෙමනේ කියන්නේ අපි එතකොට මෙතන දිනය කියලා අහලා තියෙන ප්‍රශ්නේ ඒගොල්ලෝ වැරදි මෙතන හරිනම් එන්න ඕනේ දවස හරිනම් අපිට එන්න ඕනේ දවස හැබැයි ඉතින් මොනවා කරන්න මම ඒකම දැම්මා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා right හොඳට බලා ගන්න වැඩියා මම යටි ගහන්නේ අපිට ඊට මදි දන්නේ right දැන් බලන්න හොඳ ළමයි වගේ සඳුදා ලිපි 20ක් තියෙනවා සඳුදා ලිපි 20ක් තියෙනවා බලන්න 20 හරියට මටෙන් බෙදෙන්නේ නැහැ නේ පුතේ අපි බලමු 20 8 වගේ කීයක් තියෙනවද කියලා 8 වරක් 1 8යි 8 වරක් 2 16යි එහෙනම් හරියට දෙකක් තියෙනවා මම අදිනවා මේ වගේ ඍජු කෝණාශ්‍ර දෙකයි එකම මිම්මකින් ගන්න ඕගොල්ලෝ මේ ඍජු කෝණාශ්‍ර ඒතර ඕගලන්ට ලේසි කොටු පොතේ තියෙන්නේ කොටු දෙකකින් එකක් ගත්තා නම් ඇතිනේ නිකන් දිගාතර කොටු දෙකක් ගත්තා නම් ඇති සඳුදා ඒ කියන්නේ 8 වරක් 2 16යි කීයක් ඉතුරුද කියලා බලන්න 20 වෙන්න 20 නේ ඕනේ 16 17 18 19 20 කීයක් ඉතුරුයිද 4ක් ඉතුරුයි බලන්න 4ක් තියෙන කවුද කියලා තියෙනවා 4ක් ලිපි 4 තියෙන්නේ භාගයක් එහෙනම් මේකට භාගයක් කරනවා 2යි භාගයයි වැඩේ තරමයි යන්න අඟහරුවාදට 26 ඔන්න 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 24යි එතකොට පුතේ 26ට කලින් එන්නේ 24 එහෙනම් අපිට අවසානට ගන්න පුළුවන් 8 වරක් චක්‍රේ 26ට 3 දෙනයි එහෙනම් අපි අඳිනවා ලිපි 3ක් 8 වරක් 3 24යි කීයක් ඉතුරුද කියලා බලන්න කොහොම 24යිනේ 26 වෙන්නේ කීයක් ඉතුරුද ලිපි 2යි 24 25 26 ලිපි 2යි නේද මෙන්න දෙකක් කියන්නේ කාලය කාල පොඩියට අඳින්න ලොකුට අඳින්න එපා දැන් බලන්න බදාදා බදාදා කියලා දෙන්න බදාදා 32 බලන්න 8න් බෙදනවාද කියලා 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි ඒක නම් ගැටලුවක් එන්නේ නැහැ ගානට එනවා 32 රූප අඳින්න ඕනේ අපි 4ක් 3යි මෙන්න මෙතන 4 බ්‍රහස්පතින්ද බලන්න බ්‍රහස්පතින්ද 30යි කෝ බලන්න 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි එහෙනම් අපිට 32 ගන්න බෑනේ අපිට ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම 3යි ආයෙත් පෙන්නනවා 8 වරක් 1 8යි 8 වරක් 2 16යි 8 වරක් 3 24යි අපිට ගන්න පුළුවන් ළමයි
රූප සම්පූර්ණයෙන් 3යි. දැන් බලන්න 8 වරක් 3 24යි. කීයක් මදිද 30 වෙන්න? 24, 25, 26, 27, 28, 29, 30. කීයක් මදිද? 6ක් මදි. කෝ 6ක් කොහමද ගන්නේ? මේ හරි සරලයි. භාගයක් කියන්නේ 4යි, කාලක් කියන්නේ 2යි. 4යි 2යි එකතු කරපුවාම තමයි 6 එන්නේ. එහෙනම් කොහොමද අපි මේක අඳින්නේ මේ? භාගයකුයි කාලකුයි. ඒ කියන්නේ 3 කාලක් තියෙනවා. තුවක්කුවක් වගේ වැඩයක් මේ. මේ සම්පූර්ණයෙන් ඇඳලා මේකෙන් කාලක් අයින් කරන්න. මේ තුවක්කුවක් වගේ. තුවක්කුවක් අනිත් පැත්තට අරවලා. right? එපි 6ක්. කොහොමද ආවේ එක? 6 කියන්නේ භාගයකුයි කාලකුයි. මේ 4යි 2යි 6 වෙන්නේ. භාගය ඔයගලන්ට ඕනනම් භාගය වෙනම ඇඳලා මේ භාගය ඕනනම් වෙනම ඇඳලා මේක වෙනම කාලා සෙට් කරන්න පුළුවන්. ඒතකොට නිකන් මේ කැඩිච් එකක් වගේනේ. ඒක නිසා අපි මේ ඕනනම් එහෙම ඇඳලා මෙන්න මේ මැද කැලල අයින් කළා දාන්න. එතකොට ගානට මේක වෙනවා. right? කොයි පැත්තෙන් මේක අයින් කරත් ගැටලුවක් නැහැ හා. right. ඊළඟට බලන්න 42. 42ට 8 ඒවා. 8 වරක් 1 8යි. 8 වරක් 2 16යි. 8 වරක් 3 24යි. 8 වරක් 4 32යි. 8 වරක් 5 40යි. එහෙනම් 42ට එන්නේ 8 වරක් 5යි. අනේ පුතේ එහෙනම් අපි ඍජුකෝණාශ්‍ර 5ක් අඳින්න ඕනේ. ඍජුකෝණාශ්‍ර 5ක් අඳිනවා. 3යි 4යි 5යි. දැන් 8 වරක් 5 තමයි ආවේ 40 නේ. කීයක් මදිද 42 වෙන්න? දෙකක් මදි. කෝ දෙකක්? මේ තියෙන විප දෙකක් අඳින්නේ කාලකින්. මෙන්න නැන්දා කාලා. වැඩේ ඉවරයි. දැන් වීඩියෝ එක නවත්තන්න මෙන්න මේක ලියා ගන්න. ඊට පස්සේ බලමු අපි දෙවෙනි ගාන හදන්නේ කොහොමද සහ තුන්වෙනි ගාන හදන්නේ කොහොමද කියලා. මම තුන්වෙනි ගාන ඔයගලන්ට දෙනවා තනියම කරන්න නැත්නම් ඔක්කොම මම කරා වෙනවනේ. එක ගානයි ඔයගලන්ට දෙන්නේ. එතකොට ඔයගලන්ට කරන්න තියෙන්නේ තුන්වෙනි ගාන විතරයි. මම දැන් දෙවෙනි ගානත් හදන්න යන්නේ. දැන් හොඳ ළමයාගේ වීඩියෝ එක නවත්තන්න මේක ලියා ගන්න. හරිද දරුවනේ? දැන් අපි යනවා දෙවෙනි ගානට. ඔයගලගේ අභ්‍යාසයේ දෙවෙනි ගාන බලා ගන්න. එක්තරා පැය කිහිපයක් තුළ ගණුදුණු කිරීමට බැංකුවකට පැමිණි ගණුදුණු කරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳව පහත බගුවේ දැක්කේ. බැංකුවකට එන්නේ මිනිස්සු මොකටද? ගනු සහ දෙනු. සල්ලි ගන්නයි, සල්ලි දාන්නයි. ওই අවස්ථා දෙක තමයි තියෙන්නේ. මුදල් ලබා ගැනීමට තියෙනවා, මුදල් තැන්පත් කිරීමට තියෙනවා. අපිට මේ වගේ අවස්ථා දෙකක් එකපාර දුන්නාම දෙකටම එකපාර අඳින්න බෑ. අවස්ථා දෙක කොටස් වලට කඩා ගන්න. ඕන්න බලන්න මුලින්ම කියලා දෙන එක මොකක්ද කියලා බලන්නකෝ. පෙරවරු 9 ඉඳන් 10 වෙනකන් ඇවිල්ලා තියෙනවා මුදල් ලබා ගැනීමට 18යි තැන්පත් කරන්න 12යි. පෙරවරු 10 ඉඳන් පෙරවරු 11 වෙනකන් ඇවිල්ලා තියෙනවා ලබා ගැනීමට 30යි තැන්පත් කරන්න 6යි. 11 ඉඳන් 12 වෙනකන් ලබා ගන්න 24යි තැන්පත් කරන්න 15යි. 12 ඉඳන් 1 වෙනකන් ලබා ගන්න 48යි තැන්පත් කරන්න 42යි. පස්වරු 1 ඉඳන් 2 වෙනකන් ලබා ගැනීමට 36යි තැන්පත් කරන්න 54යි. right. බලන්න රෝමි ලක්කන් එකේ මොකද්ද මුලින්ම කියලා තියෙන්නේ කියන්නේ? රෝමි ලක්කන් එක ගණිතෙනු කරුවන් 6ක් අන්න අර මිනිස්සෙක්ගේ සලකුණ එකකින් නිරූපණය කරේයයි සිතන්න. ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා අපිට මෙන්න මේ ඇටසැකිලි සලකුණු එකක් කියන්නේ මිනිසුන් 6යි. මොකද ගණිතෙනු කරුව කියන්නේ මිනිස්සුන් ඉන්නේ බැංකුවට නේ. එතකොට 6යි. එම සලකුණ යොදා ගැනීමෙන් මුදල් ලබා ගැනීමට පැමිණි සංඛ්‍යාව චිත්‍ර ප්‍රස්ථාරයෙන් නිරූපණය කරනවා. දැන් අපි බලමු දැන් එකකින් 6යිනේ ගන්න කියලා තියෙන ළමයි. අපි බලමු මේ මුදල් ලබා ගැනීමට පැමිණෙන ඔක්කොම 6න් බෙදෙනවාද කියලා. බලන්න. පළවෙනි එකේ තියෙන්නේ මුදල් ලබා ගැනීමට 18යි. 18 6 වරක් චක්‍රේ ඉන්නවා. 6 වරක් 3 18යි. 30 බලන්න. ඔව් 6 වරක් 5 30යි. එකක් ඉන්නවා. 24 6 වරක් 4 24යි. 48 6 වරක් 8 48යි. 36 6 වරක් 6 36යි. ඒ කියන්නේ පුතේ මුදල් ලබා ගැනීමට ගන්න එක අපිට මේක අමුතුවෙන් දෙකට බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මිනිස්සුව දෙකට බෙදන අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව එකකින් අපි ගන්න 6යිනේ. එතකොට මේ මුදල් ලබා ගැනීමට තියෙන තීරුවේ හැම කෙනෙක්ම 6න් බෙදනවා. එහෙනම් බොරුට ආයේ මේක කඩන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කෙලින්ම අඳින්නේ නැහැ. ඔන්න බලන්න මම අඳිනවා. දැන් මේ අවස්ථාව මුදල් ලබා ගැනීමට අඳින්නේ. මම මතක තියාගන්නවා. right. මෙන්න වේලාව කවුද මේ මුදල් ලබා ගැනීමට right අපි අර වෙලාව ලියමු මෙහෙම පෙරවරු 9 ඉඳන් පෙරවරු 9 am කියලා දානවා 9යි am ඉඳන් එතකොට පෙරවරු 10 කියන්නේ 10යි am right අපි චුට්ටක් මේක තව මෙහාට ගමු ඊට මදි වුණොත් අපරාධ මෙන්න දැන් ඉඳ තියෙනවා
ඊළඟට පෙරවරු 10. ඒ කියන්නේ 10යි am ඉඳන් 11යි am ට. ඊට පස්සේ බලන්න පෙරවරු 11යි මධ්‍යහ්න 12යි. ඒ කියන්නේ 11යි am ඉඳන් 12යි am නෙමෙයි මධ්‍යහ්න 12 කියලා කියන්නේ දවල් 12. එතකොට ඒක pm වෙනවා. ඊට පස්සේ මධ්‍යහ්න 12යි pm ඉඳන් අපි ගන්නවා 1යි pm වෙනකම්. ඊට පස්සේ අපිට තියෙනවා 1යි pm ඉඳන් පසරු 2. ඒ කියන්නේ 2යි pm වෙනකම්. right මෙන්න කතාව. දැන් බලමු මේක ලේසියි. 9 ඉඳන් 10 වෙනකම් ළමයි ඇවිල්ලා ඉන්නවා මුදල් ලබා ගන්න 18 දෙනෙක්. 18ව 6න් බෙදමු. 18ට 6 වරක් 3, 6 වරක් 1 6යි, අවරක් 2 12යි, 6 වරක් 3 18. එහෙනම් මිනිස්සු අපි අඳින්න ඕනේ. මිනිස් රූප අඳින්න ඕනේ කීයක්ද? 6 වරක් 3නේ. එහෙනම් මිනිස් රූප 3යි. එකම සයිස් එකට අඳින්න. ඊට පස්සේ බලන්න ඊළඟට තියෙන්නේ පෙරවරු 10 ඉඳන් 11 වෙනකම් 30 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. පෙරවරු 10 ඉඳන් 11 වෙනකම් 30 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. කොහොමද 30 නිරූපණය කරන්නේ? 6 වරක් 1 6යි, 6 වරක් 2 12යි, 3 18යි, 4 24යි, 6 වරක් 5 30යි. ඒ කියන්නේ හරියට මේකට ගන්න පුළුවන් මේ රූප එකක් අඳින්න මනුස්සයෙක්ට බල පෙන්නන්න පුළුවන් විදිහට මෙන්න මේවා. මේ රූප පහක් අඳිනවා. 3යි 4යි 5යි. ඊළඟට බලන්න 11 ඉඳන් 12 වෙනකම්. 11 ඉඳන් 12 වෙනකම් 24ක් තියෙනවා. 24ට 6 ඒවා කීයද ළමයි? 24ට 6 ඒවා. 24ට 6 වරක් 4යි. එහෙනම් මිනිස්සු 4යි. 2යි 3යි 4යි. 48. 48ට බලමු අපි 6 වරක් 8 තමයි 48. ඒ කියන්නේ මිනිස්සු අපි අඳින්න ඕනේ 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 3 4 5 6 7 තව එකයි. right 8යි. ඊළඟට බලන්න 1 ඉඳන් 2 වෙනකන් 36ක් ඇවිල්ලා තියෙනවා. 36 වල ළමයි 6න් බෙදපුවාම 36ට 6 ඒවා 6යි. ඒ කියන්නේ මිනිස්සු අපි අඳින්න ඕනේ 6ක්. 2යි 3යි 4යි 5යි 6යි. වැඩේ ඉවරයි. ඒ කියන්නේ පුතේ දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මේ තියෙන රෝමිලක්කන් එකේ මුදල් ලබා ගැනීමට පැමිණි කට්ටිය ගැන විස්තරය තියෙනවා. අපි ඊළඟට බලමු. ඊළඟට අපෙන් අහන්නේ මුදල් තැන්පත් කරන කට්ටිය මේ විදිහට කරන්න පුළුවන්ද බැරිද කියලා. right. දැන් වීඩියෝ එක නවත්තන්න මේ ටික ලියාගෙන ඉන්න. ඊට පස්සේ අපි දෙවෙනි උදාහරණය බලමු. හරි ළමයි අපි යන්නේ අරගේ දෙවෙනි උදාහරණයට බලන්න ලොකුම් රෝමිලක්කන් දෙක එහා පැත්තේ පිටුවේ තියෙන්නේ පෙරලා ගන්න. මුදල් තැන්පත් කිරීමට පැමිණි ගණදුනුකරුවන්ගේ සංඛ්‍යා නිරූපණයට අර සලකුණ පවණක් ප්‍රමාණවත්ද? මොකක්ද මේ කියන්නේ? මේ සලකුණකින් මිනිසුන් 6යි ඉන්නවා කිව්වේ. ඒක ප්‍රමාණවත්ද කියලා බලමු. ඒ කියන්නේ ඔක්කොම 6න් බෙදනවාද කියලා ඔයාන්නේ. පෙරලා ගන්න එහා පැත්තේ පිටුව බලා ගන්න මුදල් තැන්පත් කරන්න. පළවෙනි කියන්නේ ළමයි 12යි. 12ව හරියට 6න් බෙදනවාද? ඔව් 12ව හරියට 6න් බෙදනවා. 6 වරක් 2කට 12. ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට බලන්න මුදල් තැන්පත් කරන්න ඇවිල්ලා තිනවා 6 දෙනෙක්. 6ව හරියටම 6න් බෙදනවාද? ඔව් ඒක ගැටලුවකුත් නෑ. දැන් බලන්න ඊළඟට 15. 15ව හරියට 6න් බෙදනවාද? නෑ නේද? ප්‍රශ්නයක් තියෙනවා. 6 වරක් 2 12යි. 15 වෙන්නේ නෑනේ. ඒතර කීයක් ඉතුරුද ළමයි? 3 දෙනෙක් ඉතුරුයි. එතකොට බලන්න මෙතන මිනිස්සෙක්ගෙන් 6යි නම් අපිට 3 දෙනෙක්ට නිරූපණය කරන්නේ කොහොමද? මිනිස්යන්ගෙන් භාගයක් ගන්න වෙනවා මේ. ඔය අතුනුත් භාගයයි කකුලුත් භාගයයි. මිනිස්සුયો භාගයක් කියලා කියන්නේ මිනිසුන් 3යි. මේක මිනිස්සෙක් කාලා නම් ගන්න බෑ. අපිට මිනිස්සෙක් ගන්න පුළුවන් සම්පූර්ණ එකයි භාගයයි විතරයි. පැහැදිලිද කියන එක? එතකොට මේක මිනිසුන් 6යි මේකෙන් මිනිසුන් 3යි. ඔන්න බලන්න දැන් ඊළඟට බලන්න මුදල් තැන්පත් කිරීමට පැමිණියේ 42යි. 42 6න් බෙදපුවාම 6 වරක් 7 42යි. හරියට එනවා. අවරත් චක්‍රේ ඉන්නවා. ඊළඟට 54. අම්මෝ 6 වරක් 54ට 6 වා කීයක් තියෙනවද? 6 වරක් 9. ඒකත් එනවා. හැබැයි බලන්න ප්‍රශ්නයක් තිබ්බනේ. ඔක්කොම ආවා. එක්කෙනෙක් කරනකොට. කවුද ආවේ නැත්තේ? 15 කියන කෙනා. 15ට හරියටම 6 ඒවා නෑ. 6 වරක් 2 12යි 3ක් ඉතුරුයි. 3 නිරූපණය කරන්න අපිට වෙනවා මිනිස්සු භාගයක් අඳින්න.
දැන් අපි චිත්‍ර ප්‍රස්තාරය අඳිමු එකට. ඒක ඊළඟ එකේ කියන්නේ චිත්‍ර ප්‍රස්තාරය අඳින්න කියලා. මම කෙලින්ම එනවා මේකට. මේකේ තියෙනවා වේලාව. ඔයගොල්ලෝ වේලාව දානකොට අර ඉස්සෙල්ලා විදිහටම දාගන්න මම ඒකයි ලියන්න යන්නේ නැහැ. වේලාව මේ විදිහටම දාගන්න. ඒ කියන්නේ පිළිවෙල හතර වේලාවල් જાති තියෙන්නේ 1 2 3 4 5යි. මම ඉස්සෙල්ලා දාපු විදිහටම දාගන්න. දැන් කියන්නේ මුදල් තැන්පත් කිරීමට. මුදල් තැන්පත් කිරීමට. හරි ගමු. මුදල් තැන්පත් කිරීමට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ පෙරවරු 9 ඉඳන් 10 වෙනකම්. පෙරවරු 9 ඉඳන් 10 වෙනකම් ළමයි ඇවිල්ලා තියෙන්නේ 12 දෙනෙක්. 12ව හරියටම 6ෙන් බෙදනවනේ. 12ව 6ෙන් බෙදුනාම 2යි. එහෙනම් මේකට අඳින්න ඕනේ මිනිස්සු දෙන්නයි. පළවෙනි එකට මිනිස්සු දෙන්නයි. අයවරක් දෙකන 12 වෙන්නේ. 6 වරක් 2 12යි. එහෙනම් 2යි. ඊළඟට 6යි ඉන්නේ. 6ට 6 ඒවා කීයද? 6ට තමාට තමාගේ ඒවා 1යි. 6ට 6 ඒවා 1යි. ඒ කියන්නේ අපිට දෙවෙනි එකට අඳින්න එන්නේ මිනිස්සු එක්කෙනයි. ඊළඟට බලන්න 15ට. අන්න අපි කතා කරපු එක 15ට 6 ඒවා තියෙන්නේ 2යි. 6 වරක් 2 12යි. වෙන්න පුතේ එහෙනම් අපිට සම්පූර්ණ ඒවා අඳින්න වෙන්නේ 2යි. 6 වරක් 2 12යිනේ. අපිට ඕනේ 15ක්. 15 වෙන්නේ කොහොමද? 12 13 14 15. 3 දෙනෙක් ඉතුරුයි. 3 දෙනා අඳින්නේ කොහොමද? මිනිස්සු භාගයක්. මේ භාගය අඳින්න බලාගන්නේ මේ මැන්දා. ඔළුවෙන් භාගයයි. අතින් එක පැත්තයි, කකුලෙන් එක පැත්තයි. වැඩේ ඉවරයි. ඊළඟට හතරවෙනි එකේ 42යි. අපෝ ඔයගොල්ලෝනේ 42 හරියටම 6ෙන් බෙදනවා. චක්‍රේ මතක තියෙන්න ඕනේ ආ. 6 වරක් 7 තමයි 42. එහෙනම් සම්පූර්ණ අය වඳිනවා 7ක්. 2යි 3යි 4යි 5යි 6යි 7යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අවසානයේදී තියෙනවා 54. 54ට හරියටම 6 වරක් බැලුවොත් චක්‍රේ 6 වරක් 9 තමයි 54. එහෙනම් 54 6ෙන් බෙදපුවාම අපිට එන්නේ 9යි. එහෙනම් අපි අඳිනවා මේකට සම්පූර්ණ මිනිස්සු අන්තිම එකට 9 දෙනෙක්. 2යි 3යි 4යි 5යි 6යි 7යි තව 2යි 8යි මෙන්න 9යි. පැහැදිලි නේද? මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ අර ඉස්සෙල්ලා ඔකින් බලාගෙන ඒ විදිහටම දාගන්න. ඉස්සෙල්ලා එකම තමයි ලියන්න තියෙන්නේ. දැන් වීඩියෝ එක නවත්තන්න මෙන්න මේක ලියා ගන්න. මම ඊට පස්සේ තුන්වෙනි ගාන ඔයගලන්ට කරන්න හැටි කියලා දෙනවා. ඔයගලන්ට තියෙන්නේ ඒක දිහා බලාගෙන ලස්සනට ඒක අඳින්න විතරයි. පැහැදිලි කියන එක? හරි ළමයි දැන් අපි යනවා අපේ තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන. එක්තරා කර්මාන්ත ශාලාවක සේවකයන්ගේ එක් දිනක පැමිණීම වාර්තා වුණු ආකාරය පිළිබඳව පහත වගුවේ දැක්වෙනවලු. එන්න දිනා පුතේ 24යි 20යි 58යි 46යි. මෙම දත්ත චිත්‍ර ප්‍රස්තාරයෙන් දැක්වීමට සුදුසු සලකුණක් තෝරා ගන්න. අපි කෝකටත් රවුමක් තෝරගමුවා. ඔබ තෝරාගත් සම්පූර්ණ සලකුණේ අඩකින් සලකුණේ තුන් කාලක් සලකුණෙන් කාලක්. මම මේක ලේසියෙන් ඔයගලන්ට පොඩි වැඩක් කරනවා. අපි ඉස්සෙල්ලා කරපු විදිහටම එකක් ගන්නවා. මම තමයි දැන් මේක දෙන්නේ. මම ඔයගලන්ට ඒකයි උදව් කරනවා කිව්වේ. මම සම්පූර්ණ සලකුණකින් ගන්නවා මිනිසුන් 4 දෙනෙක්. සම්පූර්ණ සලකුණකින් මම ගන්නවා මිනිසුන් 4ක්. එතකොට බලමු භාගයක් කියන්නේ කොච්චරද? මිනිසුන් 2යි. 4න් භාගය 2යිනේ. එතකොට කාලක් කියන්නේ කොච්චරද? කාලේ චූටියට අඳින්න. කාලක් කියන්නේ කොච්චරද? මිනිසුන් 1යි. දෙකනොත් භාගය 1යිනේ. එතකොට තුන් කාලක් කොහොමද අඳින්නේ මේ? රවුම ඇඳලා ඒක ඇතුලේ කාලක් මාක් කරන්න. මාක් කළා මෙන්න මේක මගල දාන්න. ඔන්න තුන් කාලක්. පුතේ තුන් කාලක් කියන්නේ කාලේ ඒවා 3යිනේ. කාලක් කියන්නේ 1යි නම් කාලක් කියන්නේ 1යි නම් කාලේ ඒවා 3ක් කියන්නේ 1යි 2යි 3යි. මිනිසුන් 3යි. ඔන්න මම ඕගලන්ට සූචිකය ඇඳා. දැන් ඕගලන්ට කරන්න තියෙන්නේ අර චිත්‍ර ප්‍රස්තාරය ඕකට ඔබින විදියට අඳින්න. කොහොමද ළමයි අපි ඒක අඳින්නේ බලාගන්න. මෙන්න මම මුල් ටික ඔයගලන්ට පොඩ්ඩක් උදව් කරනවා. වේලාව ඊට පස්සේ පැමිණි සංඛ්‍යාව. වේලාව පැමිණි සංඛ්‍යාව.
right බලන්න පුතේ මේක ලියා ගන්න ඕගොල්ලෝ පෙරවරු 7:50 නේ. ඒ කියන්නේ 7:50 am ඉඳන් පෙරවරු 8 am වෙනකම් 24ක් ඉන්නවා. 24 හරියටම 4ෙන් බෙදනවාද කියලා බලන්න. ඔව් 24 හරියට 4ෙන් බෙදනවානේ. මම මේකෙත් උදව්වක් කරන්න නැත්නම් මේ ඔයගොල්ලෝ වරද්දගත්තොත් අපරාධනේ. 24 හරියටම 4ෙන් බෙදෙනවා. ඒතර 4ෙන් බෙදනවා කියලා කියන්නේ 4 වරක් 6 තමයි 24. මේ 24ට 4 ඒවා 6ක් තියෙනවා. එහෙනම් අපිට අඳින්නේ නේ රවුම් 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟට බලන්න තියෙනවා 8යි am ඉඳන් 8යි 10 දක්වා. බලන්න 20ක් ඉන්නේ. 20ව හරියට 4ෙන් බෙදනවාද කියලා බලන්න. 20 4 වරක් 5 20යි. එහෙනම් බෙදෙනවා. එහෙනම් අපිට ඉන්නේ රවුම් 5. 1යි 2යි 3යි 4යි 5යි. එකම ගානට අදින්න. මගේ චුට්ටක් ඒ ගාන හෙට මෙහෙට වෙනවා. ඊළඟට ඉන්න බලන්න 8යි 10යි am ඉඳන් 8යි 20යි am වෙනකම්. දැන් තමයි වැඩේ 58. 58ව අපි 4ෙන් බෙදන්න ඕනේ. 58ව අපි 4ෙන් බෙදන්න. මෙන්න බලන්න 58ව 4ෙන් බෙදනවා. 5ට 4 ඒවා 1යි 4 වරක් 1 4යි. 5න් 4ක් ගියාම 1යි ඇදලා ගත්ත 18යි. 18ට 4 වරක් 4යි 16යි 2ක් ඉතුරුයි. right 4 ඒවා කීයක් ආවද ළමයි? 14ක් ආවා. 4 ඒවා 14ක් ආවා කියන්නේ ළමයි අපිට රවුම් අඳින්න වෙනවා 14ක්. ටිකක් ලොකුයි තමයි අඳින්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊට මගිනොත් ඊළඟ පොලිමට යන්න. 9යි 10යි 11යි 12යි 13යි 14යි. 4 ඒවා 14ක් ආවා. කීයක් ඉතුරු ආවද? කීයක් ඉතුරු ආවද? මෙන්න මෙතන 2යි. දෙකක් අඳින්නේ කොහොමද? අනේ දෙකක් අඳින්නේ භාගයකින්. දෙකක් අඳින්නේ භාගයකින්. ඔන්න මම භාගයක් අඳිනවා මේ බලන්න. ඔන්න අඳින්න. දැන් ඉවරයි. ඊළඟට බලන්න 8යි 20යි am ඉඳන් 8යි 30යි am වෙනකම්. දැන් මේක මේ වෙන් කරගන්න. right වෙන් කරගන්න මෙන්න මෙහෙම 8යි 20 නම් 8යි 30 වෙනකම් 46ක් ඉන්නවා ළමයි. 46 4ෙන් බෙදමු. එකපාර බෙදන්න බලන්න මේ විදිහට මේ. හරි ළමයි. 46ව 4ෙන් බෙදමු. 4ට 4 ඒවා 1යි 4 වරක් 1 4යි බිංදුවයි ඇදලා ගත්ත 6යි. 6ට 4 ඒවා 1යි 4 වරක් 1 4යි 6න් 4ක් 2යි. කියන්නේ හරියටම 11ක් ආවා. 11ක් ආවා කියන්නේ අපිට 4 ඒවා 11ක් තියෙනවා. කියන්නේ මේ රවුම් ඒවා අපිට 11ක් යන්න හැටි. මෙන්න මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. අපිට පුතේ 11ක් තියෙනවා 4 ඒවා. මෙන්න 11ක් යන්දා. 3 4 5 6 7 8 9 10 11. කීයක් ඉතුරුයිද? දෙකක් ඉතුරුයි. දෙකක් කොහොමද අපි නිරූපණය කරන්නේ? භාගයක. පුතේ ඔයගලන්ට මේක මීට වඩා රවුම් ගාන අඩුවට අඳින්න තිබ්බා. අපි එක සලකුණකින් 8ක් වගේ ගත්තා. ඒතර 8න් භාගය 4යි 4න් භාගය 2යි. හැබැයි මම ඕගන්ට ලේසි වෙන මේක එහෙම එකක් කියලා නෑනේ. අපිට කැමති ගන්න අපි ගන්න කියලා තියෙන්නේ. අපි සරලව මේක කරමු. මේක තව චුට්ටක් සංකීර්ණව කරනවා නම් අපිට තිබ්බා රවුමකින් 8ක් ගන්න. එහෙම වුණොත් මෙච්චර ලොකුවට යන්නේ නෑ. නමුත් ඕගොල්ලෝ තාම 6 වසර පොඩි ළමයි මහ ලොකු දෙයක් නෑ මේක කරගන්න. අපි ඒක නිසා මම සෑහෙන සරලව ගියා. ඔන්න එනම් මම අභ්‍යාසෙත් කරලා තියෙන්නේ. ඕගලන්ට තියෙන්නේ සම්පූර්ණයෙන් ලියා ගන්න විතරයි. මම ඒක හෝම්වර්ක් එකක් විදිහට දුන්නේ. මේකේ පළවෙනි අභ්‍යාසය අර ප්‍රගණන ලකුණු දාන ටික විතරයි. ඒ ටික ලස්සනට හොඳට කල්පනා කරලා S2 අරගෙන බලන්න. පටලවා ගන්න එපා. පටලවා ගන්න නැතුව ලස්සනට S2 කැල්ල බැලලා ලස්සනට කරන්න තියෙනවා. පැහැදිලිනේ එහෙනම්? එහෙනම් දත්ත නිරූපණයේ පාඩම ඉවරයි. ඊළඟ සතියේ මම කරන්නේ මේක අනිත් කොටස දත්ත අර්ථකථනය හරිම පහසුයි. හොඳට ඔළුවට දාගන්න ළමයි. මම අභ්‍යාස ගොඩාක් කරන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලන් 6 වසර ළමයිනේ තුට්ටක්. දැන් මේ වෙලාවේ මොකද ඔයගොල්ලෝ තාම හුරු නැහැ. අපිට හුරු වෙන්නත් කාලයක් හම්බුනේ නැහැ. තාම මාස අපිට උඩරින් 5ක් විතරනේ පන්ති කරන්න පුළුවන් වුණේ. ඒකට තාම හුරු නැති නිසා මට ඔයගොල්ලන් මම එච්චර වැඩි කරන්නේ නැහැ ඔයගොල්ලන්ට දෙන මට්ටම. මම සරල මට්ටමින් කරගෙන යන්නේ ඔයගොල්ලන්ට. අපි කොහොමද ලබන අවුරුද්දේ කොහොම හරි මේක ඉවරනාට පස්සේ කොහොම හරි දෙයක් මොන හරි දෙයක් කරගමු. රයිට්? එතකොට හොඳ ළමයි වගේ මේක ලියා ගන්න. මේක ලියලා සම්පූර්ණ වැඩ ටික ඉවර කරගන්න. හරි? ඒක නිසා එහෙනම්
මොනාට දිනන මට පණිවිඩයක් දෙන්න group එකේ message එකක් දාන්න මම reply කරනවා. එතකොට මම නැත්තම් මට call එකක් දෙන්න. සමහරවිට මම වීඩියෝ රෙකෝඩ් කරන වෙලාව පන්ති තියෙන වෙලාවට online class යන වෙලාවල් නම් කතා කරන්න එපා. මම එතකොට පස්සේ ගන්නම් මට message එකක් දාලා තියන්න. හරි එහෙනම් හැමෝටම යසු පිටයි.